උතුම් බුද්ධ ධම්ම සංඝයාන රත්නත්‍රය සතු සූවිසි මහා ගුණ බලයෙන් සුපින්වත් හැම දෙනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා. බෞද්ධ ආමාත්‍යාලයේ බෞද්ධ ආරූප වාහිනිය සෑමංගහරුවාදා දිනක මුදෑසනත් එදිනම රාත්‍රී බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ විකාශනය කෙරෙන සද්ධර්ම සාගර සදහම් කතිකාවෙහි මේ හෝරාවට නියමිත සදහම් සාකච්ඡාව හායි අපේ පින්වත් හැම දෙනාම එකතුව සිටින්නේ. අද දවසේත් මේ උතුම් සදහම් කතිකාව සඳහා අනුශාසනාවන් සිදු කරන්නට ධර්ම කාරණාවන් එළිපෙහෙළි කොට දෙන්නට මේ උතුම් සදහම් මණ්ඩපයට වැඩමවා වදාළේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දමදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශ්වර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ බෞද්ධ ආමාත්‍යාලයේ වෙනුවෙන් සුපින්වත් හැම දෙනා වෙනුවෙන්ම ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා සුපින්වත් දායකත්වයේ දරනු ලබන්නේ BHA සිරිසේන මහත්මයා, සෝභා ජයශීලී මහත්මිය, BHA නිරෝෂා තරංගනී මහත්මිය, BHA අරුණ කැලුම් මහත්මයා, අරුණි බස්නායක මහත්මිය, කමලන්ත ජයසිංහ මහත්මයා සහ පවුලේ සුපින්වත් හැමදෙනා එකතුව මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වයේ දරනු ලබනවා. සද්ධර්ම සාගර සදහම් කතිකාව ආරම්භ කරන්නට අපගේ පූජනීය ස්වාමින් වහන්සේ හට ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සුපින්වත් හැමදෙනාට උතුම් තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. භාග්‍යවත් අරිහත් සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේ සතු අනන්ත බුදුගුණ බලයෙන් පින්වන්ත සෑම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, සතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලබත්වා කියලා ආශිර්වාද කරනවා. වැඩසටහන මෙහෙයවන විචිත්‍ර ධර්ම කතික පූජනීය දෙල්වල සරණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද මේ වැඩසටහනේ දායකත්වය දරන්නේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ප්‍රසන්න සිත් ඇති, බුදු සසුනේහි චිරජීවනය කැමැති, සම්බුද්ධ ශාසනයටත් මහා සංඝරුවනටත් ඊ타ත්ම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව උදව් උපකාර සිදු කරනු ලබන සදැහැති සත්පුරුෂයන් පිරිසක් විසිනුයි. BHA සිරිසේන මහත්මයා, සෝභා ජයශීලී මහත්මිය, BHA නිරෝෂා තරංගනී මහත්මිය, BHA අරුණ කැලුම් මහත්මයා, අරුණි බස්නායක මහත්මිය, කමලන්ත ජයසිංහ මහත්මයා සහ පවුලේ ඥාතීන්. ඉතින් ඒ පින්වතුන් බොහෝම සතුටට පත්වෙන්න, දුර්ලභව ලද මේ බුද්ධ ශාසනය තුළ ඊ타ම අනර්ග වූ මහා කුසලයක් කරගන්නටයි මේ පේ වෙලා සිටින්නේ, සූදානම් වෙලා සිටින්නේ. මේ ධර්ම දානමය කුසල බලය පින්වන්ත හැම දෙනාගේම මෙලොව ජීවිත වාසනාවන්ත වෙන්න උපකාර වේවා. පරලෝක ජීවිතය සුගතිගාමී වීමට හේතු වේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක නිවන අවබෝධ කරගන්නටත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කර ගනිමු.
අදට නියමිතව තියෙන්නේ ධම්මපදයේ බොහෝම ලස්සන අර්ථවත් ගාථාවක්. කොසොල් මහ රජතුමාට දේශනා කළ ගාථාවක් ඒක. ඒ තමයි දීඝා ජාග රතෝ රත්ති දීඝං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. මේ ගාථාව පැහැදිලි කරලා දෙන්න තමයි අදට අපිට නියමිත වෙලා තියෙන්නේ. මේ සද්ධර්ම සාගරය කියලා කියන්නේ ධම්මපදය වෙනුවෙන් ලියලා තියෙන විශාල ග්‍රන්ථයක්. පිටු 3000කට වඩා අධිකයි මේ පොත. පොත විශාල හන්ද කොටස් වශයෙන් මුද්‍රණය කරලා තියෙන්නේ. ලංකාවේ ලියලා තියෙන සිංහල භාෂාවෙන් ලියලා තියෙන ලොකුම බණ පොත තමයි සද්ධර්ම සාගරය. මේ ගාථාව පිළිබඳ ඒකේ විස්තර වෙන්නේ කොහොමද කියලා දැන් අපි ඒ ග්‍රන්ථයේ සඳහන් වෙන ආකාරයට බලමු. ඉස්සෙල්ලා මේ ගාථාවේ සරල තේරුම. දීඝා ජාග රතෝ රත්ති. ඒ කියන්නේ නොනිදන කෙනාට රාත්‍රිය දිගය. ඇහැරලා ඉන්න කෙනාට රෑ දීර්ඝයි කියලා හිතෙනවා. දීඝං සන්තස්ස යෝජනං. ගමන් යන කෙනාට යොදුන දිගය. ඊට පස්සේ දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. සද්ධම්මං අවිජානතං කිව්වේ සද්ධර්මය අවබෝධ කර නොගත්තා වූ බාලයාට සසර දිගය. මේ තමයි මේ ගාථාවේ තේරුම. දැන් අපි බලමු විස්තර වශයෙන් මේ ගාථාවේ තේරුම මොකක්ද කියලා. නොනිදන්නාට රාත්‍රිය දිගය. අපි නිදාගන්නේ නැතුව හිටියා කියලා අපි වෙනුවෙන් රෑ දීර්ඝ වෙන්නේ නැහැ විශේෂයෙන්. ඒකට නියමිත පැය ගාන විතරනේ තියෙන්නේ. අපි හැරලා හිටියා කියලා විශේෂයෙන් රාත්‍රියේ දීර්ඝ වීමක් නැහැ. නමුත් නොනිදා ඉන්න කෙනෙකුට රාත්‍රිය දීර්ඝයි වගේ වැටහෙනවා. ඉතින් මේ රාත්‍රිය දීර්ඝයි වගේ වැටහෙනවා. රාත්‍රිය කොටස් 3කට බෙදෙනවා. ප්‍රථම යාමය, මධ්‍යම යාමය, පස්චිම යාමය කියලා. සාමාන්‍යයෙන් යාමයකට පැය 4ක් තියෙනවා. හවස 6 ඉඳන් රෑ 10 වෙනකම් ප්‍රථම යාමය. රෑ 10 ඉඳන් රෑ 2 වෙනකම් අපි තමයි පාන්දර 2 කියන්නේ. සිංහල ක්‍රමයට බෞද්ධ ක්‍රමයට පාන්දර 2 කියන්නේ. පාන්දර 2 කියන්නේ ඉංග්‍රීසි ක්‍රමයට. මොකද ඉංග්‍රීසි ක්‍රමයට දවස පටන් ගන්නෙ 12ටනේ. රෑ 12ටනේ. දවස පටන් ගන්නවා නම් ඉතින් එහෙනම් අඩු ගානේ ඒ අයගේ අවුරුද්දන ඉංග්‍රීසි ජාතකයන්ගේ දවස පටන් ගන්න වෙලාවනේ. එයාලා එහෙනම් ඉතින් අවදි වෙලා මූණකට හොදගෙන වැඩ පටන් ගන්න එපායි. දවස පටන් ගන්නකොට නිදාගෙන හරියන දවස මූසල වෙනවනේ ඊට පස්සේ. අයි දවස පටන් අරගෙන පැය 6ක් නිදා ගන්නවනේ. උදේ 6 වෙනකන්. අපේ ක්‍රමයට රෑ 12. රෑ 12 මිස ඒක දවසේ ආරම්භයවත් අවසානයවත් නෙමෙයි. එහෙනම් රාත්‍රී 10 සිට රාත්‍රී 2 දක්වා මධ්‍යම යාමය. රාත්‍රී 2 සිට උදෑසන 6 දක්වා පස්චිම යාමය. පස්චිමකේ අවසාන කාලය. පැය 4ක් තියෙනවා යාමයකට. බෞද්ධ ක්‍රමයට නම් යාමයකට තියෙනවා පැය 10ක්. දැන් ඉංග්‍රීසි පැය වලින් පැය 4යි යාමයක්. බෞද්ධ ක්‍රමෙන් යාමයක් කියලා කියන්නේ පැය 10ක්. බෞද්ධ ක්‍රමයෙන් දැනට පවතින වෙලාවෙන් කිව්වොත් විනාඩි 24ක් තමයි පැයක් කියලා සලකන්නේ. විනාඩි 24ක් තමයි බෞද්ධ ක්‍රමයට පැයක් විදිහට සලකන්නේ. ඉතින් කෙසේ නමුත් මේ රාත්‍රිය
කුසීතව පෙරලි පෙරලි නිදාගෙන ඉන්න කෙනාට දීර්ඝයි කියලා වැටහෙන්නේ නැහැ. මියුරු ආහාර පාන අනුභව කරලා සිරියහන් ගබඩාවක නිදියන සිරියහන් ගබඩාවක නිදන කාමරේ සිරියහන් ගබඩාවක නිදන කාම භෝගීන්ටත් රැය දීර්ඝයි කියලා වැටහෙන්නේ නැහැ. ඒ වගේම අවදි වෙලා හිටන් වල්පල් කතා කර කර ඉන්න අයටත් රැය දීර්ඝයි කියලා තේරෙන්නේ නැහැ. ඒ කතා කර කර ඉන්නකොට මෙච්චර ඉක්මනට එළි වුණාද කියලානේ හිතෙන්නේ. වර්තමාන ක්‍රමයට නම් ඔය ෆෝන් එකක් කම්පියුටරයක් ඔබ ඔබා ඒකේ තියෙනවා එහෙට මෙහෙට තල්ලු කර කර බලා ඉන්න අයට ඒ අයටත් රැය දීර්ඝයි කියලා තේරෙන්නේ නෑ ඇත්තටම. රැය දීර්ඝයි කියලා තේරෙන්නේ කාටද? භාවනාවේ යෙදෙන අයට තේරෙනවා රාත්‍රිය දීර්ඝයි කියලා. ඉස්සර තිබුණ රැය එළි වෙනකම් බණ කියන හාමුදුරුවරු හිටියා. රැය එළි වෙනකම් බණ කියන හාමුදුරුවරු. ඒ බණ කියන ධර්ම කතිකයන්ට තේරෙනවා රාත්‍රිය දීර්ඝයි කියලා. ඊළඟට ඒ බණ අහන අයට තේරෙනවා රාත්‍රිය දීර්ඝයි කියලා. සීර්ස රෝග ආදියෙන් ඔළුවේ කැක්කුමක්, තුනටිය කැක්කුමක්, කත්පා කැක්කුම්, හන්දි කැක්කුම්, ඔය ආතරයිටිස් වගේ දරුණු වේදනාවකින් පීඩා විඳිනවා. රැට නිින්ද යන්නෙම නෑ වේදනාව නිසා. අන්නේ අයට තේරෙනවා රාත්‍රිය දීර්ඝයි කියලා වේදනාවකින් පීඩා විඳින කෙනෙකුට. ඉතින් මේ කොසල් රජතුමාට දේශනා කළ මේ ගාථාවේ මුලින්ම කියන්නේ නොනිදන්නාට රැය දිගය. මං කියවනේ හැමෝටම නෙමෙයි. සමහර අය ඇහැරලා හිටියත් එක එක විකාර කර කර ඉන්න හන්දා රැය ගෙවෙනවා දැනෙන්නේවත් නෑ සමහර අයට. දැන් මෙච්චර වෙලා ගිහිල්ලාද කියලා පුදුම හිතෙනවා. රොලෝසුව බැලුවහම. හරි නරය දීර්ඝ වෙන්නේ භාවනා කරන අයට, රැලි වෙනකම් බණ කියන අයට, රැලි වෙනකම් බණ අහන අයට, වේදනාවෙන් පීඩා විඳින අයට. දීගං සන්තස්ස යෝජනං ගමන් යන කෙනාට යොදුන දිගයි. යොදුනක් කියලා කියන්නේ නම් සතපුම් 16කටනේ. ඒක නම් ඇවිදින කෙනාට යොදුනක් කියන ලොකු දුරක් ඇත්තටම. වාහනයකින් ගමනක් යන කෙනාට යොදුන දුර නැහැ. සතපුම් 16ක් කියලා කියන්නේ මොකද්ද? අධිවේගී මාර්ගයෙන් එහෙමනම් විනාඩි 16ක් විතරනේ සමහර විට. සාමාන්‍යයෙන් හොඳට හදලා තියෙන පාරක නම් අධිවේගී නොවුනත් අධිවේගයෙන් අපි යනවනේ. ඒක හන්දා වැඩි වෙලාවක් ගත වෙන්නේ. මේ කොළඹ ප්‍රදේශය වගේ නම් ඔන්න සතපුම් 16ක් කිව්වහම මේක ලොකු දුරක් හැටියට තේරෙන්න පුළුවන්. මොකද පැයකමාරක් දෙකක් යනවනේ සතපුම් කීපයක් යන්නත්. තියෙන ප්‍රශ්නත් එක්ක මේ වාහන තදබදය, මාර්ග අවහිරතා නොයෙක් හේතු මත. නමුත් මේ කියන්නේ ඒ අය ගැන නන් නෙවෙයි. මේ කියන්නේ පාගමනින් යන කෙනෙක් ගැන. පාගමනින් යන කෙනෙකුට හැතැම්ම 16ක් යනවා කියලා කියන්නේ විශාල දුරක් ඇත්තටම. එයාට ලොකුවට දැනෙනවා ඒක මහා දුරක් විදිහට. ඊළඟට දේශනා කළා දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. සද්ධර්මය අවබෝධ කර නොගත්ත බාලයන්ට සංසාරය දීර්ඝ වන්නේය කියලා. බාලයා කියන වචනය අර්ථ දෙකක තේරුම් දෙකක යෙදෙනවා. මේ පුංචි ළමයින්ටත් කියනවා බාලයා කියලා. බාල වයස කියලත් අපි හඳුන්වන්නේ. පුංචි ළමයින්ටත් කියනවා. ඒ වගේම බාලයා කියනවා ප්‍රඥාව නැති තැනැත්තාට බාලයා කියලා හඳුන්වනවා. ප්‍රඥාව නැති කෙනාටත් බාලයා කියලා, ප්‍රඥාවෙන් තොරව ජීවත් වෙන කෙනාටත් බාලයා කියලා කියනවා. පාලියෙන් සඳහන් කරනවා මෙහෙම දිට්ඨ ධම්මික සම්පරායික සංඛාතේ දේයත්තේලාති ගන්හාතීති අත්තංච පරත්තංච සංඛාතේ
දේ අත්තේ ලුනාති චින්දතිති බාලෝ. ඔන්න පාලියෙන් අට කතාවයක විස්තර කරපු හැටි. ඒ කියන්නේ මෙලොව යහපත පිළිබඳවත් පරලොව යහපත පිළිබඳවත් යම් කෙනෙක් නොදනීද එයාට බාලයා කියලා කියනවා. ඒ මෙලොව පරලොව යහපතට හේතු වෙන දේවල්, ඒ කියන්නේ කුසල ධර්ම, ඒව ගැන දන්නේ නැත්නම් එයාට බාලයා කියලා කියනවා. ඊළඟට තමාට යහපත පිණිස පවතින දේ, අනුන්ට යහපත පිණිස පවතින දේ විනාශ කරගන්නවා නම් ඒ තැනැත්තාටත් බාලයා කියලා කියනවා. බාලයා කිව්වහම විශේෂයෙන් බාලයෝ කියන්නේ මෙන්න මේ අයට. පූර්ණකාශ්‍යප, මක්කලි ගෝසාල, නිගණ්ඨ නාතපුත්ත, සංජය බෙල්ලට්ටිපුත්ත, පකුද කච්චායන, අජිතකේස කම්බලී. මේ කවුද? සට්ශාස්ත්‍රූවරු. බුද්ධ කාලේ අපි බුදු වෙනවා, අපි බුදු වුණා කියලා කිසිම බුදු බවක් නැතුව බුදුවරු විදිහට පෙනී සිටිය 6 දෙනෙක් හිටියා. එයාට කියනවා සට්ශාස්ත්‍රූවරු කියලා. එක්කෙනෙක් නිගණ්ඨනාත පුත්ත. ඇඳුමක්වත් අඳින්නේ නැහැ. යා අඳින්නෙත් නැහැ. යාගේ ගෝලය ඇඳුම් අඳින්නෙත් නැහැ. ඉතින් බිලිවසා ගන්න තරම්වත් මොලයක් නැතුව බුදුවරු කියලා කියමින් හිටියා. නමුත් මිනිස්සු ඔය දුෂ්කර ප්‍රතිපත්ති පුරණ අයට එදා පටන්ම මිනිස්සු ගොඩක් කැමතියිනේ. ඉතින් මිනිස්සු පුදුම විදිහට වැඳුම් පිදුම් කරනවා, දන් පැන් පූජ කරනවා. අනේ මෙතුමා මහා විශිෂ්ටයි, ඇඳුමකටවත් ආස නැනේ කියලා මිනිස්සු තව තවත් ඇඳුම් පිදුම් කරනවා. අදටත් නිගණ්ඨ ආගම ඉන්දියාවේ තියෙනවා. ඉන්දියාවේ කෝටිපතිවරු තමයි නිගණ්ඨ ආගම අදහන්නේ. එයාලගේ පන්සල් හදලා තියෙන්නේ කළු ගල් වලින් හදලා තියෙන්නේ ලස්සනට. නිගණ්ඨ පන්සල් කීපයකටම මම ගිහිල්ලා තියෙනවා. ඒවා කළු ගල් වලින් හදලා තියෙන්නේ. බිමට අල්ලලා තියෙන ගැනයිට් වර්ග අල්ලලා තියෙන බිමට. බොහෝම කෝටි ගණන් වටින විදිහට. මොකද එයාලා පෝසත්මය තමයි ඒ ආගම අදටත් අදහන්නේ. ඒ නිගණ්ඨ අය 100 ගාණක් ඉන්නවා, 10 ගාණක් ඉන්නවා තා මේ පූජකවරු. එයාලා හැබැයි ගමට එන්නේ උත්සව කාලයක් තියෙනවා මාස 4ක. ඒ උත්සව කාලෙට විතරයි, අනික් කාලෙට වනගත වෙලා සිටින්නේ. අන්න ඒ වගේ අය තමයි ප්‍රධාන බාලයෝ කියලා හඳුන්වන්නේ. ප්‍රබලම බාලයෝ කියන්නේ ඒ අයට. ඒ අරුණහම දේවදත්ත, කෝකාලිකාදී ඔය ආනන්තරේ පාප කර්ම එහෙම කරපු පාවුකාරයෝ ඒ අයට බාල කියලා කියනවා. ඊට අමතරව දස අකුසල කර්ම කරන අයට බාලයෝ කියනවා ධර්මයේ. දස අකුසල කර්ම තියෙනවනේ. ඒවා කරන අයට බාලයෝ කියලා හඳුන්වනවා. ඊළඟට බාලයා ගැන මෙන්න මෙහෙම කියන අංගුත්තර නිකායේ. ඒ තමයි දුච්චින්තිච චින්තී හෝති, දුබ්භාසිත භාසී හෝති, දුක්ඛත කම්ම කාරී හෝති. ඒ කියන්නේ බාලයා හිතන විට නපුරු දේවල්ම සිතයි. බාලයා නපුරු දේවල්ම කතා කරයි. බාලයා නපුරු දේවල්ම කරයි. නපුරු දේවල් හිතයි. මොනවද නපුරු දේවල්? අවිජ්ජා. අවිජ්ජා කියලා කියන්නේ අන්සතු වස්තුවට ආසා කරනවා. ඔන්න බලන්න බාලයාගේ ස්වභාවය. අන්සතු වස්තුවට ආස කරනවා. ඒ අනුව බැලුවාම අපිත් බාලයෝද කියලා අපිත් හිතන්න වෙනවා වගේ. බලන්න අපිත් වාහන දැක්කහම ආස කරන්නේ. ලොකු වාහනේම යනවා දැක්කහම අනේ මේ වගේ වාහනයක් තිබ්බනම් කියලා. ලස්සන ගෙවල් දොරවල් හදලා තියෙනවා දැක්කහම ආස කරනවා. අපිට තිබ්බනම් මේ වගේ ගෙයක් දොරක්. ලස්සන ඇඳුම් පැළඳුම් ඇඳගෙන ඉන්න අය දැක්කහම
අනේ අපිට තිබ්බනම් මේ වගේ ඇඳුම් පැළඳුම් කියලා ආස හිතෙන්න ගන්නවා. සමහර අය මේ 1.50ක් වටින කොණ්ඩ කට්ටක් දැක්කත් හිතනවා අනේ හරි ලස්සනයි නේ කොණ්ඩ කට්ට කියලා. ඒකටත් ආස කරනවා සමහර වෙලාවට. අන්න බාලයාගේ ස්වභාවය නපුරු දේ හිතනවා. නපුරු දේ වලින් පළවෙනි එක අවිජ්ජා. අන්සතු වස්තුවට ආසා කරනවා, ආසාසිතුවිලි හිතනවා. ඒක ඇත්තටම පාප ධර්මයන් අතර තියෙන ඊටාම දරුණු පාපයක්. අපි මේ දන්නේ නැතුවට ඔය සත්තු මරනවට, හොරකම් කරනවටත් වඩා බලවත් පාපයක් මේ අන්සතු වස්තුවට ආස කරන එක. පුංචි කාලේ ඉඳන් හැදෙන එකක් නේ හිත තුළ ලෙඩක් වගේ එකක් ඒක. ඒකන හොඳට පුරුදු වෙන්න ඕනේ මේ අන්සතු දෙයට ආස කරන්නේ නැතුව ඉන්න. හරි දරුණුයි ඒක. බාලයෙක්ගේ ලක්ෂණයක්. දස අකුසල කර්ම වලින් එකක් අවිජ්ජා. ඊළඟට බාලයා ව්‍යාපාද, තරහ ගන්නවා. අපිත් වෙලාවකට බාලයෝ, වෙලාවකට අඥානයෝ, වෙලාවකට මෝඩයෝ අපි. ඇයි මේ තරහ ගන්න වෙලාවට? ඒ බාලයාගේ ලක්ෂණයක් ඒක. ඒ වෙලාවට අපිත් බාලයෝ බවට පත් වෙනවා. අඥානයෝ බවට පත් වෙනවා. අන්ධයෝ බවට පත් වෙනවා. ඇස් නැත්තෝ, ප්‍රඥාව නැමැති ඇස් නැත්තෝ බවට පත් වෙනවා. ඊළඟ මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි කියන්නේ පින්පව් ගැන විශ්වාසයක් නැහැ. මෙන්න බාලයා හිතන නපුරු සිතුවිලි. ඊළඟට දුබ්භාසිත භාසී හෝති කියවනේ. බාලයා නපුරු දේවල් කතා කරනවා. මොනවද? බොරු කියනවා. අපිටම හිතෙනවා නේද අපි බාලයෝම තමයි කියලා. බණ්ඩ අපි කොච්චර බොරු කියනවද කියලා. ඒ බාලයාගේ ලක්ෂණයක් ඒක. ඊළඟට කේලම් කියනවා. කේලම් කියන එක නම් හැමෝම කරන්නේ නැහැ. කලාතුරකින් පෞකාරෙක් තමයි කේලම් කියලා අනික් අය බිඳවීමටපත් කරන්නේ. හැම මිනිස්සයම කේලම් කියන්නේ නැහැ. බොහොම නරකම අය තමයි කේලම් කියන්නේ. ඒක හරි දරුණු එකක් නේ. ඊළඟට පරුස වචන කියනවා. අනුන්ගේ හිත රිදෙන විදිහට කතා කරනවා. හිස් වචන කියනවා. මෙන්න බාලයාගේ ලක්ෂණ 4ක්. සමහර වෙලාවට අපි තුලත් ඒ ලක්ෂණ 4 දකින්න ලැබෙනවා. ඒ ලක්ෂණ 4න් එකක් හරි අපි තුල දකින්න ලැබෙනවා නම්, ඔබ බොරුවක් කියනවා නම් ඔබ තේරුම් ගන්න ඕනි මොකද්ද? මම බාලයෙක් කියලා, මම මෝඩයෙක් කියලා, මම අඥානයෙක් කියලා, මට සසර දීර්ඝයි කියලා තේරුම් ගන්න ඕනි. මේක දේශනා කළානේ. බාලට සසර දිගයි. ඊළඟට දුක්ඛත කම්මකාරී හෝති. බාලයා නපුරු දේවල් කරනවා. මොනවද නපුරු දේවල් කියලා කිව්වේ? ප්‍රාණඝාතය කරයි. මදුරුවෙක් ඇහුවත් බේරිලා යන්න බෑ බාලයාගෙන්. මදුරුවෙක් ඇහුවත් මරනවා. කොච්චර පුංචි අහිංසක සතෙක්ද බලන්න. මිනිහෙකුට පුළුවන් ද මදුරුවෙක් මරන්න? ඇයි මේ පින්බහම විසි වෙනවනේ මදුරුවෙක්. ඒ මදුරුවා මරන්න තරම් හිත කුරිරුණන්, දරුණුණන්, එච්චර අහිංසක සතෙක් කෙලවන්න නැතුව ගහන්න තරමට හිත රෞද්‍රණං, අනේ මිනිහෙක් කිව්වට වැද්දෙක්ම තමයි. ඇයි ලුද්ධෝ, හරි දරුණුයි යා. ලෝහිත පානී, සත්තු මරලා අතේ ලේ ගාගෙන අත අපිරිසිදු කරගත්ත කෙනෙක්. ප්‍රාණඝාතයෙන් ගෑවුණු ලේ වලින් අපිරිසිදු අත් ඇති කෙනෙක්. අදයා පන්නෝ, දයාවක්, කරුණාවක්, මෛත්‍රියක් නැත්තටම නැති කෙනෙක්. අපායට යන කෙනෙක්. ඉතින් බලන්න ප්‍රාණඝාතය කරනවා බාලයා. සොරකම් කරයි. අන්සතු දේ හොරකම් කරනවා. කාමයෙහි වරදවා හැසිරෙයි. තමන්ගේ භාර්යාව ඉද්දි පර ස්ත්‍රීන් වෙත ගමන් කරනවා. විවාහක අවිවාහක පර අඹුවන් හොයාගෙන යනවා. තමන්ගේ ස්වාමියා සිටියදී පර පුරුෂ ඇසුරට පුරුදු වෙනවා. මේ තමයි බාලයා. ඉතින් මෙන්න මේ නිසා දස අකුසල කර්මපතය කියලා ඔවට කියන්නේ ඔය කියපු දේවල් වලට දස අකුසලයෙන් යුක්ත කෙනා බාලයා කියලා
හඳුන්වනවා. ඒ නිසා බාලයාගේ ලක්ෂණ තමයි දස අකුසලයෙන් යුක්ත වීම. බාලයා හඳුනා ගන්න තියෙන නිමිත්ත තමයි දස අකුසලයෙන් යුක්ත වීම. බාල අපදානය තමයි දස අකුසල කර්ම. අපදාන කියන්නේ චරිතයනේ. චරිතාපදානය කියලා අපි කියන්නේ. අන්න බාලයාගේ චරිතාපදානය තමයි දස අකුසල කර්ම කරනවා නම් ඒකෙන්ම දැනගන්න ඕනි මේ බාලයෙක් කියලා. ඒ වගේම බාලයා වරද වශයෙන් පිළිගැනීමට නොකැමැති වෙයි. නිතරම බාලය වැරද්ද විදිහට පිළිගන්නේ නැහැ. තමන්ගේ වැරද්දක් තමන් අවබෝධ කරගත්තත් ඒකට පිළියම් කරන්නේ නැහැ. අන්‍යයන් වරද වෙන කෙනෙක් වැරද්ද පෙන්නලා දුන්නත් පිළිගන්නේ නැහැ බාලයා කියන කෙනා. ඉතින් මේ බාලයාට සංසාරය දිගයි. මොකද්ද සංසාරය කියලා කියන්නේ? සසර ගැන සඳහන් වෙන ගාථාවක් තියෙනවා. කන්දානං පටිපාටීච ධාතුයෝ ආයතනානච ආයතනානිච අබ්බෝච්චින්නං වත්තමානං සංසාරෝති පෞච්චති. මෙන්න සසර ගැන සඳහන් කළ ගාථාව. ඒ තමයි ස්කන්ධ ධාතු ආයතන නොනැසී දීර්ඝ කාලයක් පැවතීමට කියනවා සංසාරය කියලා. නිවන අවබෝධ කරගන්නා තුරුම මේ ස්කන්ධ ධාතු ආයතන කියන ඒවා පවතිනවනේ. ඒකට තමයි සංසාරය කියලා හඳුන්වනු ලබන්නේ. ස්කන්ධ ධාතු ආයතනය නොකැඩී පැවතීම තමයි සසර කියලා හඳුන්වනු ලබන්නේ. ඉතින් නිවන් දකිනා තුරාම වර එක දෙවි කෙනෙක් වෙනවා, ඊළඟට බ්‍රහ්මයෙක් වෙනවා, මනුස්සයෙක් වෙනවා, අසුරයෙක් වෙනවා, යක්ෂයෙක් වෙනවා, රාක්ෂයෙක් වෙනවා, නාග ලෝකෙ ඉපදෙනවා, සුපර්ණ ලෝකෙ ඉපදෙනවා, නිරේ ඉපදෙනවා, ස්ත්‍රී වෙනවා, පුරිස වෙනවා. එක විදිහේ නම් ලැබමින් එක තැන් වලින් ඉපදෙමින් අපි ගමන් කරනවා. මේ ගමන් කරන නිවන් දකිනා තුරාම මේ ගමන් කරන ජීවිත පෙළ තමයි සැබවින්ම සංසාරය කියලා හඳුන්වන්නේ. ඉතින් මේ සංසාරය ගත්තට පස්සේ මේ සසර එක නම් වලින් හඳුන්වනවා. පංචස්කන්ධය කියලා හඳුන්වනවා ජීවිතය. ඒ කියන්නේ අපේ ජීවිතය කොටස් 5කට බෙදලා තියෙනවා පංචස්කන්ධය කියලා. කවුරුත් දන්නවනේ පංචස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඊළඟට ධාතු කියලත් කියනවා. ධාතු කියලා කියන්නේ ශූන්‍ය නිසා. ධාතු කියන වචනේ තේරුම ශූන්‍යයි කියන එක. ශූන්‍යයි කියලා කියන්නේ හිස් කියන එක. හිස් කියලා කියන්නේ මොකද්ද? මොකවත් නැහැ කියන එකද? නෑ, මොකවත් නැහැ කියන එක නෙවෙයි. හිස් කියලා කියන්නේ සත්වයක් නැත, පුද්ගලයෙක් නැත, ආත්මයක් නැත, මම කියා කෙනෙක් නැත. අන්න සත්ව පුද්ගල ආත්ම භවින් තොර නිසා කියනවා ධාතු කියලා හඳුන්වනවා ජීවිතය. ජීවිතේ 18කට බෙදෙනවා ධාතු 18ක් කියලා. මොනවද ඒ? ඇසට කියනවා චක්කු ධාතු. ඒ කියන්නේ ඇස සත්වයක් නොවේයි, පුද්ගලයෙක් නෙමෙයි, ආත්මයක් නොවේයි, මම නොවේයි. ඇසට පේන රූප සත්ව පුද්ගල ආත්ම භවින් තොරයි. ඒක හන්ද රූප ධාතු කියනවා. ඇස මුල් වෙලා පහළ වෙන සිත චක්කු විඥාන ධාතු කියලා හඳුන්වනවා. කනට කියනවා සෝත ධාතු, ශබ්දයට කියනවා සද්ද ධාතු. කනයි ශබ්දයයි නිසා හට ගන්න සිත සෝත විඥාන ධාතු. ඊළඟ නාසය ගාහන ධාතු, ගඳ සුවඳට කියන්නේ ගන්ධ ධාතු,
නාසයයි ගඳ සුවඳයි නිසා උපදින සිතට ගාහන විඥාන ධාතු. ශරීරයට කියනවා කාය ධාතු. ස්පර්ශයට කියනවා පොට්ටබ්බ ධාතු. කයත් පහසත් නිසා හටගන්න විඥාණයට කියනවා කාය විඥාන ධාතු. මනෝ ධාතු කියනවා මනසට. සිතුවිලි වලට ධම්ම ධාතු කියනවා. සිතුවිලි දැනගන්න විඥාණයට කියනවා මනෝ විඥාන ධාතු කියලා කියනවා. කෙසේ නමුත් මේ ධාතු කියලා කියන්නේ සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නැත කියන තේරුමෙන්. අපි කවුරුත් අහලා තියෙනවා අතීතයේ හිටිය බොහෝම ප්‍රසිද්ධ රජ කෙනෙක්. ඒ රජතුමා තමයි මිලිඳු රජතුමා. ওই මිලිඳු රජතුමා කියන්නේ ත්‍රිපිටකය හොඳට ඉගෙන ගත්ත කෙනෙක් අටුවාත් එක්කම. බොහොම කලාතුරකින් ත්‍රිපිටකයේ අටුවාවත් එක්ක ඉගෙන ගත්තා ඉන්නේ. අපේ රටේ නම් එහෙම රජ කෙනෙක් ඉඳලා තියෙන්නේ මං හිතන්නේ එක්කෙනෙක් විතර. ඒ තමයි දඹදෙන යුගයේ හිටපු පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා. කලිකාල සර්වඥ පණ්ඩිත කියලා ගෞරව උපාධියක් සංඝයා විසින් දුන්නානේ එයාගේ දැනුමට. එයා මුළු ත්‍රිපිටකයම ඉගෙන ගත්ත කෙනෙක්. එයාගේ දිනචරියාව සෙල්ලිපියක තියෙනවා. උදේ 3:00ට අවදි වෙන්නේ. ඊට පස්සේ බුදුන් වැඳලා පිරිත් කියනවා. භාවනා කරනවා. ඉන් පස්සේ එළි වෙනකම්ම ත්‍රිපිටකය ඉගෙන ගන්නවා. ඊට පස්සේ තමයි තමන්ගේ රාජකීය වැඩ රාජ්‍ය වැඩ කටයුතු කරන්නේ. අන කලිකාල සර්වඥ පණ්ඩිත කියලා හඳුන්වන පණ්ඩිත පරාක්‍රම බාහු රජතුමා දඹදෙනියේ හිටිය. එතුමා ත්‍රිපිටකය ඉගෙනගෙන තියෙනවා. එතුමාගේ කාලේ තමයි ලංකා සාහිත්‍යයේ ස්වර්ණමය යුගය හැටියට තියෙන්නේ. අනුරාධපුරයෙන් පස්සේ. අනුරාධපුරේ නම් ත්‍රිපිටක පොට්ටික ගන්ථාරූඪ කෙරුණානේ අටුවාලිය වුණානේ. පොළොන්නරු යුගෙත් වටිනවා. ටීකා ටිප්පණී ලිව්වනේ පොළොන්නරු යුගයේදී. ඊට පස්සේ ලංකාවේ ස්වර්ණමය යුගය දඹදෙණි යුගය. සාහිත්‍යයට ගොඩාක් පොතපත් ලිව්වා. පූජාවලිය ලියුණා. ඒ වගේම දේශීය වෙදකම පිළිබඳ පයෝග රතනාවලී, පයෝග සිද්ධි තවත් පොතක් ලියලා තුන මට මතක නැහැ. පුස්කොළ පොත් 3ක් ලියුණා වෙදකම පිළිබඳව. තව පොත් රාශියක් ලියලා තියෙන කාල පරිච්ඡේදයක් බවට එය පත් වුණා. ඉතින් බලන්න ඒ රජතුමා ත්‍රිපිටක ධර්මය හොඳට ඉගෙන ගත්ත කෙනෙක්. අර මිලිඳු රජතුමත් ඒ වගේ අතීතේ හිටියේ. ඒ මිලිඳු රජතුමා එක එක ස්වාමින් වහන්සේලා හම්බ වෙන්න යනවා. ගිහිල්ලා එක එක ප්‍රශ්න අහනවා. උන්වහන්සේලාට පිළිතුරු දෙන්නත් බැරි තරම් දරුණු ගැඹුරු ප්‍රශ්න අහන්නේ. නාගසේන කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියා. උන්වහන්සේ ත්‍රිපිටකය හොඳට ඉගෙන ගත්ත රහතන් වහන්සේ නමක් හැබැයි. මිලිඳු රජතුමාට ආරංචි වෙලා ගියා නාගසේන ස්වාමින් වහන්සේ හම්බ වෙන්න. ගිහිල්ලා ඊටන් පළවෙනි ප්‍රශ්නේ ඇහුවා. මොකක්ද අහපු පළවෙනි ප්‍රශ්නේ? පළවෙනි ප්‍රශ්නේ විදිහට ඇහුවා ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා. ඉස්සෙල්ලම දැන් දැනගෙන ගියේ. ඔබ වහන්සේ කවුද කියලා ඇහුවා. අර අපි කියන්නේ වැඩසටහන් වලට එහෙම ගියාම සමහරලාට ඔබව හඳුන්වා දෙන්න කියලා අපි කියන්නේ සමහර වැඩසටහන් වල අපි දැකලා තියෙනවා ටීවී එකේ එහෙම. ආන්නේ වගේ ඔබ වහන්සේ කවුද? උන්වහන්සේ කිව්වා මම නාගසේන ස්තවීරයෝනේ කියලා. රජතුමා දෙවෙනි ප්‍රශ්නේ ඇහුවා. නාගසේන ස්තවීරයෝ කියන්නේ කවුද කියලා ඇහුවා. ඔබ වහන්සේගේ කෙස් ටිකටද ලොම් ටිකටද නියපොතු වලටද එහෙම නැත්නම් දත් 32කටද ඇට කැබලි 300ටද හන්දි 180ක් තියෙනවනේ ඇඟේ ඔය හන්දි 180ටද නහර 900ක් තියෙනවා නහර 900ටද නාගසේන කියන්නේ
මස් පිඬු 900ක් තියෙනවා මිනිස් ශරීරේ. ඒ මස් පිඬු වලටද නාගසේන කියලා කියන්නේ? ලෝම කූප වලටද? ඇත්තටම කොයි කොටසටද ওই නාගසේන කියන්නේ කියලා ඇහුවා. ඇත්තටම එක කොටසකටවත් ওই නම කියන්නේ නැහැනේ. දැන් අපිට එක එක නම් කිව්වට අපේ ඇඟේ එක කොටසකටවත් ඒ නම කියන්නේ ඒ කොටස් වලට වෙන වෙනම නම් තියෙනවා. කේස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිදුළු, වකුගඩු, ඒවට එක එක නම් තියෙනවනේ හැම එකටම. කොයිකටද නාගසේන කියන්නේ? උන්වහන්සේ උත්තර දුන්නේ නැහැ. උත්තර දෙන්නේ නැතු උන්වහන්සේ ප්‍රශ්නයක් ඇහුවා. ඒක නෙමෙයි රජතුමනි. මෙච්චර දුරක් කොහොමද ආවේ කියලා ඇහුවා. රජතුමා කිව්වා ස්වාමීනි අස්වකරත්තකින් කියලා මෙච්චර දුර ආවේ. ඉතින් උන්වහන්සේ රජතුමාගෙන් ඇහුවා අස්වකරත්ත කියන්නේ මොකක්ද කියලා. ඕක ඇදගෙන ආපු තිරිසන්නු 4 දෙනාට දස්වැ 4 දෙනෙක් අදින අස්වකරත්තයක් එක. ඔය ඇදගෙන ආපු තිරිසන්නු 4 දෙනාට දස්වකරත්ත කියන්නේ රජතුමනි? නෑ ස්වාමීනි කිව්වා. ඔබතුමා ඉඳ ගන්න තියෙන පුටුවට දස්වකරත්ත කියන්නේ? නෑ පුටුවටත් නෙවෙයි. හේත්තු වෙන්න ගහලා තියෙන ඇඳි වලටද? නෑ ස්වාමීනි. වහලයක් ගහලා තියෙනව නේද රජතුමනි? ඔව්. වහලට දස්වකරත්ත කියන්නේ? නෑ ස්වාමීනි. මොකක්ද එහෙනම් අස්වකරත්ත කියන්නේ රජතුමනි? ඕක කොටස් කරලා කෑලි කරලා බැලුවාම බෙදලා බැලුවාම අස්වකරත්තයක් නෑනේ. ඔබ කරත්ත කිව්වේ මොකටද කියලා ඇහුවා. ඊට පස්සේ රජතුමා කියනවා ස්වාමීනි අංග ටික ඔක්කොම එකතු වුණාම තමයි කරත්තේ කියන්නේ. යතාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. කොටස් ටික ඔක්කොම එකට එකතු වුණාට පස්සේ තමයි රතයක් කියලා කියන්නේ, කරත්තයක් කියන්නේ. ඉතින් උන්වහන්සේ වදාලා ඒවං කන්දේසු සන්තේ සන්ත්‍යත්තේසු උන්වහන්සේ වදාලා අන්න ඒ වගේ තමයි රජතුමනි ස්කන්ධ ටික ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි සත්වයා කියන්නේ. මේ එකකට කියන නමක් නෙමෙයි. එහෙම එකක් ඇත්තටම නැහැ. කාන්තාව කිව්වත් කාන්තාව කෑලි කෑලි වලට බෙදලා බැලුවොත් කාන්තාව කියලා කෙනෙක් නැහැ. නාගසේන කිව්වත් නාගසේන බෙදලා බැලුවට පස්සේ නාගසේන කියලා කෙනෙක් නැහැ. අන්නේම හැම දෙයක් මෙහෙමයි. දැන් කෙස් ගහ කියලා කියනවනේ. ඕක බෙදනවා. බෙදනවා කියන්නේ මේ කෙස් ගහ අර හොඳ කැමරාවකින් අන්වීක්ෂයකින් බැලුවොත් එහෙම ප්‍රබල මේක හැදිලා තියෙන්නේ කොටස් දහස් ගාණක් එකට එකතු වෙලා. රවුන්ඩ් තියෙන කොටස් ගොඩක් තියෙන එක කෙස් ගහ ලොකු කරලා බැලුවොත් නිකන් ලොකු රවුම් ගොඩක් අපිට පේන්නේ. කෙස් ගහ කියලා තනි එකක් නෙමෙයි කොටස් ගොඩක්. පරමාණු කියලාත් අපි කියන්නේ. එහෙනම් බැලුවාම පරමාණු වලට වෙන් කළ බැලුවොත් කෙස් ගහ කියලා තනි එකක් නෑ. අන්න ලෝකේ තියෙන එකක්වත් එහෙම තනි එකක් නෙමෙයි. ඒවා කොටස් වලින් හැදිච්ච දෙයක්. ඒවා තුල සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් නමක් දාලා තිබ්බට නම නෑ අන්තිමට හොයලා බැලුවට පස්සේ වට. අන්න ඒක නිසා තමයි ධාතු කියලා කියන්නේ. දැන් ඔය සංසාර කියන්නේ මේ ධාතු වල පැවැත්මට. සත්වයේක් පුද්ගලයෙක් ආත්මයක් නොවන ධාතු ටිකේ නැවත පැවැත්මට තමයි සසර කියන්නේ කියලා මේ ගාථා විස්තරේ බොහෝම ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. තව දුරටත් මේකේ බොහෝම ලස්සනට පැහැදිලි කරනවා සත්වයා කියලා කියන්නේ ආයතන 12ටයි. ඒ කියන්නේ මේ සංසාරේ කියන ආයතන 12ට. මොනවද ආයතන 12? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ආයතන 6යි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. මේවට අරමුණු වෙන දේවල් නේ. හැට රූප අරමුණු වෙනවා. කනට ශබ්ද අරමුණු වෙනවා. නාසයට
ගඳ සුවඳ අරමුණු වෙනවා. දිවට රස අරමුණු වෙනවා. කයට පහස අරමුණු වෙනවා. මෙන්න මේ ආයතන කියනවා. ඇයි මේවට ආයතන කියන්නේ? මේවට ආයතන කියලා කියන්නේ විශේෂ තේරුමක් ඇතුව. හොඳට මතක තියාගන්නයි. ඇස කන නාසය දිව ශරීරය මනස මේවට ආයතන කියන විශේෂ තේරුමක් ඇතුව. ඒ විශේෂ තේරුම මොකද්ද? චිත්ත චෛතසික ධර්මයන්ගේ පැවැත්මට හේතු වෙන නිසා. නොසිඳී පැවැත්මට. චිත්ත කියන්නේ සිත්, චෛතසික කියන්නේ සිතුවිලි. චිත්ත චෛතසික හටගන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස මුල් වෙලා. ඒවා නොසිඳී පැවැත්මට හේතු වෙන නිසා තමයි ආයතන කියන්නේ. නිස්පාදනාගාර වගේ චිත්ත චෛතසික නිස්පාදනය කරනවා රබර් කර්මාන්තායතන වගේ. තේ කර්මාන්තායතන තේකොළ හදනවා වගේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස චිත්ත චෛතසික ධර්මයන් හදනවා. අන්න ඒක නිසා තමයි මේවට ආයතන කියන්නේ. මේවා දීර්ඝ කාලීන පැවතීමට තමයි අපි සසර කියන නම භාවිතා කරන්නේ කියලා ධර්මයේ බොහෝම ලස්සනට පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ සසර කියන්නේ මොකද කියන කාරණාව පිළිබඳව. ඊළඟට උන්වහන්සේ දේශනා කළා මේ ආයතන හිස් දේවල් විදිහට අවබෝධ කරගන්න ඕනේ. මේවා නිට්ටයයි කියලා හිතන්නට එපා. මේවා සුභයි කියලා හිතන්නට එපා. මේවා සුඛ නැත්නම් සැපයි කියලා හිතන්න එපා. මේවා ආත්මයි කියලා හිතන්නට එපා. නিত্য සුඛ නিত্য සුභ සුඛ ආත්ම. එහෙම වශයෙන් හිතන්න නැතුව අනිත්‍ය දුක්ඛ අනිත්‍ය අසුභ දුක්ඛ අනාත්ම නැත්නම් අනිත්‍ය දුක්ඛ අසුභ මෙන්න මේ විදිහට ආයතන පිළිබඳ දකින්න හිතන්න පුරුදු වෙන්න කියලා දේශනා කළා. තව විදිහකට ගත්තොත් එහෙම සංසාරය කියලා කියන්නේ භවයට. භවය කියන්නේ කාම භවය, රූප භවය, අරූප භවය. ඒ කියන්නේ මේ සත්වයන් සංසාර උපදින ස්ථාන. මෙන්න මේවට තමයි භව සසර කියලා කියන්නේ. දැන් බලන්න ඉපදෙන අය එක එක විදිහට ඉපදෙනවානේ. සමහර අය ඉපදෙන්නේ කොහොමද? බිත්තර වලින් ඉපදෙන අය ඉන්නවා. බිත්තර වලින් ඉපදෙන්නේ කවුද? සර්පයෝ සහ පක්ෂීන්. බිත්තර වලින් ඉපදෙනවා. ඒ අයට කියන්නේ අපි අණ්ඩජ උපත කියලා. අණ්ඩජ කියන්නේ බිත්තර වලින් උපදින අය. සර්පයන් සහ පක්ෂීන්. ඒ අයට කියනවා දෙපාරක් ඉපදෙන අය කියලා කියනවා. අර පරාභව සූත්‍රයේ තියෙනවානේ. ඒක ජංවා දිජංවාපි යෝධපානානි හිංසති යස්ස පානේ දයානත්ති තංජඤ්ඤා වසලෝ ඉති වසල සූත්‍රේ. ඒක ජංවා කියන්නේ එකපාරක් ඉපදෙන අය. මව් කුසෙන් ඉපදෙන එකපාරයි. දිජංවාපි දෙපාරක් ඉපදෙන අය. දෙපාරක් ඉපදෙන අය කියන්නේ බිත්තරයක් විදිහට එකපාරක් ඉපදෙනවා. ඊට පස්සේ බිත්තර කටුව කඩාගෙන තව පාරක් ඉපදෙනවා. ඉතින් මෙන්න මේ එකපාරක් ඉපදෙන සත්තු මැරුවත් දෙපාරක් ඉපදෙන සත්තු මැරුවත් පව් කියලා එයා වසලයෙක් කියලා වසල සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඉතින් ඔන්න උපතින ක්‍රම තියෙනවා. අණ්ඩජ උපත. අණ්ඩජ කියන්නේ බිත්තර වලින් උපදින අය. එයාලා බිත්තරයක් විදිහට ඉස්සෙල්ලාම ඉපදෙනවා. ඒ බිත්තරේ ඇතුලේ සතෙක් ඉන්නවා. සර්ප පැටියෙක්, කුරුළු පැටියෙක් ඉන්නවා. එයාට එළියේ තියෙන සද්ද බද්ද ඔක්කොම ඇහෙනවා. බිත්තර කටුව හරහා එළියේ එහෙමත් පොඩ්ඩක් දැනෙනවා යන්තමට වගේ. ඉතින් ඒ සද්ද බද්ද එහෙම ඇහෙනකොට ඒ ඇතුලේ ඉන්න කුරුළු පැටව හිතනවා එළියට යන්න ඕනේ. ඊට පස්සේ අතපය එහෙම ටිකක් ලොකු වුණාම
ඒවෙන් ගහනවා බිත්තර කටුවට යාලා. එළියට යන්න ඕනි මේක කඩලා කියලා. හොටෙන් ගහලා ඇඟිලි වලින් නියපොතු වලින් ගහලා බිත්තර කටුව කඩාගෙන එළියට එනවා. එයාලම තා නිකම් මේ ස්වභාවිකව බිත්තරේ පුපුරනවා නෙමෙයි. එයාලා බිත්තරේ කඩාගෙන එළියට එනවා ටිකක් ලොකු වෙනකොට. අන්න අණ්ඩජ උපත. ඊළඟට තියෙනවා ජලාබුජ උපත. ජලාබුජ උපත කියන්නේ මව් කුසෙන් ඉපදෙනවා. දැන් බිත්තර කටුවෙන් ඉපදෙනවා බිත්තර කටුව කඩාගෙන. ජලාබුජ කියන්නේ මව් කුසක ඉපදෙන අපිත් මේ ශරීරය ඇතුලේ නිකන් මල්ලක් ඇතුලේ ඉන්නවා වගේ ඉන්නේ. ඔය සීල් කරලා තියෙන සොපින් එකක් ඇතුලේ ඉන්නවා වගේ වතුර ටිකකුත් එක්ක තමයි මව් කුසේ අපි ඉන්නේ ඇත්තටම. සීල් එකක් ඇතුලේ ඉන්නවා වගේ. අර ගොසරි කවරයක් අස්සට වෙලා ඉන්නවා වගේ තමයි ටිකක් වතුරත් එක්ක වගේ මව් කුසේ අපි ඉන්නේ. ඒ අපි වටේ තියෙන ආවරණයට කියනවා වස්තිකෝසය කියලා. ඒකට සිංහලෙන් කියනවා වස්තිකෝසය කියලා. ඒ මව් කුසේදී අපිට තියෙන මේ ආවරණයට. ඉතින් අපේ මේ මව් කුසේ ඉන්නකොට කකුල් දෙක වකුටු කරගෙන අත් දෙක වකුටු කරලා මේ නිකටට තියාගෙන ඔළුව උඩට හිටින විදිහට ඉඳගෙන ඉන්නවා. හැබැයි මෙහෙම ඉන්නකොට උපදින කිට්ටුව ආවහම කර්මජ වාතය කියලා එකක් හට ගන්නවා මව් කුස තුල. ඒ කර්මජ වාතයෙන් අර ඔළුව පල්ලට හැරෙනවා. ඊට පස්සේ ඉපදෙන ඔළුව පහළට වැටෙන විදිහටනේ. එහෙම තමයි අපි ඉපදෙන්නේ. මේකට කියන ජලාබුජ උපත කියලා. ඊළඟට වතුරේ ඉපදෙන අයට තෙත පරිසරයේ ඉපදෙන අයට කියන සංසේදජ උපත. දෙවියන්ට එහෙම කියන්නේ අපි ඕපපාතික උපත කියලා. තව දුරටත් සසර පිළිබඳව අපි ලබන සතියේ ඉගෙන ගනිමු. අද දවසේ හෝරාවක කාලයක් පුරාවට බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේත් බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේත් විකාශනය කරනු ලබන සද්ධර්ම සාගර සදහම් කතිකාව හා ඒකාත්මිකව කටයුතු කරන්නට යෙදුනේ. ධර්ම කාරණාවන් ඉගෙන කියා ගන්නට ධර්ම කාරණාවන් දැන කියා ගන්නට යෙදුනේ. මේ සද්ධර්ම සාගර සදහම් කතිකාව මේ හෝරාවක කාලයක් පුරාවට දිගහැරුණු ධර්මඥානය වර්ධනය කිරීම උදෙසා සද්ධර්මයේ බෙදා හදා දීම උදෙසා වූ මහෝත්තම ධර්ම දානමේ පින්කම හා අද දවසේ මේ පින්වතුන් එකතුව සිටියේ. මේ උතුම් ධර්ම දානමේ පින්කමෙහි අනුශාසනාවන් සිදු කරන්නට ධර්ම කාරණාවන් පැහැදිලි කර දෙන්නට අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් මණ්ඩපයට වැඩමවා වදාළේ බියගම කොට්ටුන්න කල්යාණි මාවතේ දඹදස්සී බෞද්ධ මධ්‍යස්ථානාධීශවර ත්‍රිපිටකාචාර්ය සද්ධර්මාචාර්ය අවසරයි පූජනීය දොළොස්වල උදිත දීර ස්වාමින් වහන්සේ. උන්වහන්සේ හටත් මේ උතුම් ධර්ම දානමේ කුසලය එක්සිත් වනුමෝදන් කරමනුමෝදන් වෙත්වා. උන්වහන්සේට කායික මානසික ශක්තිය ධෛර්යය නිදුක නිරෝගී භාවය තෙරුවන්ගේ අනන්ත ගුණ රැකවරණේ ආශිර්වාදය චිරජීවනයේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි ආශිර්වාද කරමු පුණ්‍යානුමෝදනාවන් පවත්වමු. අද දවසේ මේ උතුම් සද්ධර්ම සාගර සදහම් කතිකාව සඳහා සුපින්වත් දායකත්වයේ දරන්නට යෙදුනේ එල්පීටිය උහං ඕවිට පදිංචි BHA සිරිසේන මහත්මයා, සෝභා ජයශීලී මහත්මිය, BHA නිරෝෂා තරංගනී මහත්මිය, BHA අරුණ කෙළුම් මහත්මයා, අරුණි බස්නායක මහත්මිය, කමලන්ත ජයසිංහ මහත්මයා ප්‍රධාන පවුලේ පින්වත් සුපින්නතුන් එකතුව අද දවසේ මේ පින්කම සඳහා දායකත්වයේ දරන්නට යෙදුනේ. ඒ ඇත්තන්ට ආශිර්වාදාත්මකව පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට සේම ඒ ඇත්තන් නමින් වර්ග පරපුරේ මිය පරලෝකීය සීල ඥාති හිතයිශීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට අපගේ පූජනීය ස්වාමින් වහන්සේට ඊටාම ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කොට සිටිනවා. සුපින්වත් හැම දිනාටම තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ වේවා ප්‍රාර්ථනාවෙන් අද ඊ타ත්ම සද්ධාවෙන් ඊ타ත්ම ගෞරවයෙන් මේ සද්ධර්ම සාගරය සදහම් කතිකාවතෙහි දායකත්වය ඇල්පිටිය උහං ඕවිට පදිංචි BHA සිරිසේන මහත්මයා,
සෝබා ජයසීලී මහත්මිය, බී.එච්.ඒ. නිරෝසා තරංගනී මහත්මිය, බී.එච්.ඒ. අරුණ කැලුම් මහත්මා, අරුණි බස්නායක මහත්මිය, කමලන්ත ජයසිංහ මහත්මා සහ පවුලේ සියලු ඥාතීන්. ඒ පින්වතුන් බලාපොරොත්තු වෙන අභාවප්‍රාප්ත වූ බී.එච්.ඒ. බේබිසිඤ්ඤෝ ආදරණීය පියාණන් වහන්සේට තෙමස් පූර්ණය නිමිත්තෙන් පුණ්‍යානුමෝදනා කිරීමට, එච්.ඒ. ඇසිලින් නෝනා ආදරණීය මෑණියන් වහන්සේ අභාවයට පත්වෙලා වසර 8ක් ගත වුණා. එතුමියටත් පුණ්‍යානුමෝදනා කරනවා. කිරිනේරිස් නේද? ඔව්, කිරිනේරිස් සප්පුහාමි මහත්මාට, යූ.ඩී. ජේන් නෝනා මහත්මියට, ඒ ආදරණීය මව්පිය දෙදෙනා වහන්සේලාට පින් අනුමෝදන් කරනවා. WD ජිනදාස මහත්මා, සිරිල් බස්නායක මහත්මිය, ඒ වගේම බිල්බර්ට් ජයසිංහ මහත්මා කියන මේ සත්පුරුෂයන්ටත් පින් අනුමෝදන් කරනවා. ඒ සියලු දෙනාටම මේ පින් පෙත් අත්පත් වේවා. ඒ අයගේ පරලෝක ජීවිත වාසනාවන්ත වේවා. සංසාර ගමන සුවපත් වේවා. සසර දුකින් අත් මිදේවා. ලෝකෝත්තරමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඊළඟට සෙත් පැතීම්. තමරා විජේරත්න මෑණියන් වහන්සේටත් එම්.ඩී. සිරිසේන මාමාටත් සෙත් පතනවා. ඒ වගේම රට ජාතිය සමය වෙනුවෙන් දිවිපිදූ මහා සංගරුවනටත්, රාජරාජ මහා මාත්‍යාදීන්ටත්, තබීත රණවිරුවන්ටත් සෙත් පුණ්‍යානුමෝදනාව සිදු කරනු ලබනවා. අපවත් වී වදාළ අති ගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් මේ පින් ලෞතුරා බුදු පදවිය පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කොරෝනා රෝගයෙන් දිවිපිදූ හැම දිනාටමත් පින් අනුමෝදන් කරනවා. රෝගී ජනතාවට සෙත් පතනවා. බෞද්ධ මාධ්‍ය ජාලයෙහි සභාපති අති ගෞරවනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයටත් බණ ඇසූ සැමටත් සෙත් පතනවා. සෑම දෙනාම මේ මහා පින් බලෙන් තෙරුවන්ගේ සූවිසි මහා ගුණ බලයෙන් දෙවියන්ගේ අසීමිත ආශිර්වාද රැකවරණ ආරක්ෂා සංවිධාන බලයෙන් හැම දෙනාම නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, ශරීර වර්ණයෙන් වැඩෙත්වා, නිරෝගී සැපයෙන් වැඩෙත්වා, කායික බලයෙන් වැඩෙත්වා, ප්‍රඥාවෙන් වැඩෙත්වා, ගුණයෙන් නුවණින් යසයිසුරින් සැප සම්පතින් ධන ධාන්‍යෙන් වැඩෙත්වා. අපල උපද්‍රව සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ ඇස්වහ කටවහ දෝෂ පුරාණ කර්ම විපාක හිරුදුටු අඳුරක් සෙයින් විහත විද්වංසනය වේවා. තබන පියවරක් පාසා, ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා, කරන ක්‍රියාවක් පාසා තෙරුවන්ගේ අසීමිත ආශිර්වාදයේ රැකවරණේ ආරක්ෂාව සැලසේවා. මේ ජීවිතයේ මේ බුද්ධ ශාසනයේ තව තව දන් දෙමින්, සිල් රකිමින්, සමත විදසුන් භාවනා වඩමින්, පින් දෙමින්, පින් අනුමෝදන් වෙමින්, වතපිළිවෙතේ යෙදෙමින්, ගුණ පිළිවෙත් පුරමින්, සම්බුද්ධ ශාසනය රැකගන්නට උරලයදී ක්‍රියා කරමින්, බුදු සසුනත් රැකගනිමින් නිවන් මඟ ගමන් කරන්නට ලැබේවා. මතු උපදින ජීවිතවලදී නරක තිරිසන් ප්‍රේත අසුර කියන සතර අපායෝත්පත්ති දුක්ඛයකට පත් නොවේවා. සුගතිගාමී වාසනාවන්ත සැප බහුල සත්පුරුෂ ජීවිත පෙළක් එක දිගට ලැබේවා. සෑම ජීවිතයකම සත්පුරුෂ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන ගුණ පිළිවෙත් මුණ ගැසේවා. ඊ타ම ඉක්මන් ජීවිතයක අනන්ත බුදු පසේ බුදු අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක මහරහතන් වහන්සේලා නිමී සැනසී පැමිණ වදාළ සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අජරාමර අමා නිර්වාණ ධාතු අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වෙත්වා.
ඒ වගේම විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සක්‍ර දේවේන්ද්‍රාදී සදෙව් ලෝකවාසී සියලු දෙවියන්ටත් සහම්ප්‍රති මහ බ්‍රහ්මයා ප්‍රධාන සියලු බ්‍රහ්මයන්ටත් ආර්ය සුමන සමන් දෙවියන්ට ශාසන භාරධාරි විෂ්ණු දෙවියන්ට පලාත් භාර විභීෂණ දෙවියන්ට රුහුණ භාර කතරගම දෙවියන්ට වන්නිය භාර අයියනායක දෙවියන්ටත් අලුත් නුවර දැඩිමුණ්ඩ දෙවියන්ටත් ගම්භාර දෙවියන්ටත් අපේ ජීවිත ආරක්ෂා කරන රැකගන්න සියලුම දෙවි දේවතාවන්ටත් මේ පින් අත් වේවා. දෙවියන්ගෙත් දිව්‍ය සැප සම්පත් යසීසුරු වර්ධනය වේවා. දෙවියන්ගෙත් ආශිර්වාද රැකවරණ ආරක්ෂාව අපට ලබා දෙත්වා. දෙවියෝ දමා නිවනින් සැනසීම ලබත්වා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං චිරං රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මං පරන්ති.